හරි. එතකොට අපි කතා කරන්නේ මේ for since ago කියන වචන තුන භාවිතා කරලා වාක්‍ය ගොඩනගන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද සහ මේ for since ago කියන වචන කොහොමද වාක්‍යවල යෙදෙන්නේ කියලා තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. for and since මේ වචන දෙකම එක සමානයි. මේ වචන දෙකේ භාවිතයත් එක සමානයි. එක වගේ සමාන අදහසක් ප්‍රකාශ කරන්න තමයි අපි for කියන පදයක් since කියන පදයක් භාවිතා කරන්නේ. හැබැයි මේ දෙක භාවිතා කරද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන අවස්ථා කීපයක් තියෙනවා. ඒ for පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ අවස්ථාවන් වලදීද since පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියලා අපිට අවබෝධයක් තියෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපේ අදහස අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. for ගත්තත් since ගත්තත් අපේ අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි අපේ අදහස නිවැරදි වෙන්න නම් අපි හරියටම දැනගෙන ඉන්න ඕන for භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද සහ since භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියලා අපි හරියටම දැනගත්තොත් අපිට බය නැතුව නිවැරදි වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. හැබැයි අපි ඒක දැනගෙන හිටියේ නැති වුණොත් අපිට සැකයක් ඇති වෙන්න පුළුවන් මෙතෙන්ට since for ද එන්න ඕනේ කියලා. සමහර විට අපි එක්සෑම් එකක අහලා තියෙන ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දි වාක්‍යයක් ගොඩනගද්දි මෙන්න මේ for since කියන දෙක ඇවිල්ලා තිබුණොත් සමහර තැන්වලදී අපි මේ for භාවිතා වෙන තැන හරියටම දන්නේ නැත්නම් since භාවිතා වෙන තැන් හරියටම දන්නේ නැත්නම් අපි එතන ආන්සර් එක වරද්ද ගන්න පුළුවන්. හරි. මම විශ්වාස කරනවා මේකෙන් ඔයගොල්ලෝ හරියටම තේරුම් ගනීවි for සහ since භාවිතා වෙන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියලා. මෙතන තියෙනවා we use for and since to say how long. We use for and since to say how long. How long කියන්නේ කොපමණ කාලයක්ද කියන එකනේ නේද? මෙන්න මේ how long කියන එකේ අදහස දක්වන්න තමයි for and since අපි භාවිතා කරන්නේ. how long කියන අදහස දක්වන්න. ඒ කියන්නේ කොච්චර කාලයක්ද කියන එක. Jill is in Ireland. එතකොට මේ අයර්ලන්ඩ් වල ඉන්නවා Jill කියන කෙනා. She has been there. ඇය එහි ඉන්නවා. ඒ කියන්නේ ඇය දැන් එහි ඉන්නේ මෙන්න මේ කාලයක ඉඳන් කියලා අපි කාලයක් තමයි දැන් දක්වන්න හදන්නේ. For 3 days. For 3 days since Monday. She has been there for 3 days since Monday. මෙන්න මේ විදිහට අදහස් දෙකක් අපිට කියන්න පුළුවන්. She has been there for 3 days since Monday. ඔය විදිහට අදහස් දෙක දක්වන්න පුළුවන්. මෙන්න මෙතනම තියෙනවා for පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද සහ since භාවිතා කරන්නේ මොන වගේ අවස්ථාවන් වලදීද කියලා. මේක ටිකක් මතක තියාගන්න මේ අවස්ථාව. ඊළඟට be used for a period of time. time period එකක් ගැන කතා කරද්දී තමයි for කියන එක පාවිච්චි කරන්නේ. 3 days, 2 years අන්න ඒ වගේ. We use since the start of the period. Monday 9 o'clock. මෙන්න මේ වගේ period එකක ආරම්භයක් ගැන කියවෙනවා නම් අන්න එතෙන්දී තමයි since භාවිතා කරන්නේ. මම මේක ඔයගොල්ලන්ගේ lesson එකේදීත් කියලා දුන්නා. මෙතනත් අපි ඒක ආයමත් සරයක් කතා කරද්දී අපිට මේක හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මොකද්ද මේ time period එකක් සහ start of the time period කියලා කියන්නේ? දැන් මෙහෙම දෙයක් තියෙනවා මේ for කියන එක අපි පාවිච්චි කරන්නේ හරියටම පටන් ගත්ත දවසක් දන්නේ නැහැ. හරියටම පටන් ගත්ත දවසක් දක්වලා නැහැ. හැබැයි since භාවිතා කරනවා නම් හරියටම පටන් ගත්ත දවස දක්වලා තියෙනවා. දැන් අපි කිව්වොත් මෙහෙම he has learned
he has learned English. ඔහු ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. මම since කියන එක මුලට ගන්නවා. මෙතන කියනවා he has learned English since 2010. 2010 සිට 2010 ඉඳලා කියන අදහස තමයි මේ since කියන පදේ තියෙන්නේ. 2010 සිට ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපි මේක තව විදිහකට කිව්වොත් 2010 ඉඳගෙන නැත්නම් 2010 ඉඳලා ඔහු ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. 2010 ඉඳලා දැන් මේ වෙනකොට අවුරුදු කීයක් ගත වෙලාද? 2010 ඉඳලා බැලුවොත් 2021 වෙද්දී අවුරුදු 11 නේද? අවුරුදු 11යි. එතකොට අපිට මේක තව විදිහකට කියන්න පුළුවන්. He has learned English for 11 years. මෙන්න මේ පළවෙනි වාක්‍ය සහ දෙවෙනි වාක්‍ය අපි කතා කරොත් මෙතන කියනවා he has learned English since 2010. 2010 ඉඳලා 2010 සිට ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. නැත්නම් ඔහු ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. He has learned English for 11 years කිව්වොත් අවුරුදු 10 අවුරුදු 11ක් ඉඳලා නැත්නම් අවුරුදු 11ක් තිස්සේ ඔහු ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. යම්කිසි කාලයක් සිට යම්කිසි කාලයක ඉඳලා කියන අදහස තමයි since කියන පදේ තියෙන්නේ. for කියන්නේ සිට ඉඳලා කියන අදහස තියෙනවා වගේම තමයි තිස්සේ කියන අදහසකුත් තියෙනවා. දැන් අපි කියනවා මම දැන් පැයක් තිස්සේ බලාගෙන ඉන්නවා බස් එක එනකම්. I am waiting for a bus for a 1 hour. මම පැයක් තිස්සේ බස් එක එනකම් බලන් ඉන්නවා. අන්න ඒ අදහස තමයි මේ for කියන පදේ තියෙන්නේ. since කියන පදේ තියෙන්නේ සිට ඉඳලා කියන අදහස. හැබැයි since කියන එක අපි පාවිච්චි කරන්නේ හරියටම දවසක්, වෙලාවක්, දිනයක් හරියටම දන්නවනම්. for 3 days මේ වගේ for කියන එක යොදාගත්තොත් හරියටම දවසක්, දිනයක් දක්වලා නැහැ. හැබැයි යම්කිසි දවස් ගාණක් දක්වලා තියෙනවා.
හරියටම දිනයක් වෙලාවක් අවුරුද්දක් ප්‍රකාශ වෙනවා නම් අන්න ඒ තැන්වල තමයි මේ since භාවිතා වෙන්නේ. හරියටම දක්වලා තියෙනවා සඳුදා අඟහරුවාදා බදාදා ඔන්න ඔය විදියට හරියටම දක්වලා තියෙනවා නම් තමයි භාවිතා වෙන්නේ. ඊළඟට හරියටම නිශ්චිත වෙලාවක් දිනයක් දක්වලා නැත්නම් අන්න ඒ වගේ තැන්වලදී තමයි for භාවිතා වෙන්නේ. නිශ්චිත දිනයක් වෙලාවක් ගැන කියවෙනවා නම් අන්න ඒ වගේ තැන්වලදී තමයි for භාවිතා කරන්නේ. අවිනිශ්චිත මේක අවිනිශ්චිත වෙන්න ඕන. ඒ කියන්නේ හරියටම දිනය කවද්ද කියලා දැක්වෙන්නේ නැහැ. ඒ වෙනස පැහැදිලි වෙන්නේ නැති නේද? දැන් මෙතන තියෙනවා we use for a period of time 3 days 2 years ඔන්න ඔය වගේ අර අවුරුදු ගාණක් දින ගාණක් වගේ විතරයි කියවෙන්නේ. හැබැයි හරියටම ඒ අවුරුද්දක් දිනයක් එහෙම හරියටම ඉලක්ක වෙලා කියවෙන්නේ නැහැ. දැන් මෙතන 3 days කියන තැන මෙතන ඕන දැන් Monday දැම්මනම් එහෙනම් since Monday අන්න ඒ වගේ හරියටම දවසක් කියවෙන්නේ නැහැ. 2 years කියන තැන උනත් හරියටම අවුරුද්දක් කියවෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ හරියටම කියවෙනවා කවද්ද කියලා. අන්න එහෙනම් period එක පටන් ගන්න තැන හරියට කියවෙනවා. දැන් අපි මේ ගත්ත උදාහරණ දෙක ගත්තොත් he has learned English since 2010 හරියටම 2010 කියවෙලා තියෙනවා මෙතන. හැබැයි he has learned English for 11 years කියලා ගත්තොත් මෙතන අවුරුදු 11ක් තිස්සේ හරියටම මේ කවද්ද කියලා පටන් ගත්තේ අපි දන්නේ නැහැ. අපිට ඕනනම් දැන් 2021 නම් අඩු කරලා අවුරුදු 11ක් 2010 කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව අර වාක්‍ය ප්‍රකාශ වෙද්දී හරියටම කියවෙන්නේ නැහැ. ඒ කාරණාව පැහැදිලි වෙන්නේ නැති. මේවා ලියා ගන්න මොකද මේ ඔයගොල්ලන්ට මේ කොටස් ගන්න බැරි වෙන නිසා. එහෙනම් මම මේක ක්ලියර් කරන්නම්. හරි. දැන් අපි මේ කොටස කතා කරනවා. අපි මේ කතා කරපු කාරණාව දැන් පැහැදිලි කරගන්න හදන්නේ. Monday, Tuesday, Wednesday මෙන්න මෙහෙම දවසක් කියවෙනවා. මෙතන start of period Monday. එතකොට මේ Monday කියලා කියන්නේ මේ period එක පටන් ගත්ත තැන නේද? හරි. එතකොට for 3 days. for 3 days. දැන් මේ for 3 days කියනකොට දැන් හිතන්න දැන් මෙයා ඉන්නේ අයර්ලන්ඩ් වලනේ. මෙයා එහෙ ගියේ සඳුද වෙන්න පුළුවන්. සඳුද ඉඳගෙන දැන් අද බදාදා අද වෙනකම් මෙයා ඉඳලා. එතකොට දවස් 3ක් තිස්සේ මෙයා ඉන්නවා. හැබැයි මෙයා ඉන්න පටන් ගත්තේ සඳුදා. එතකොට අඟහරුවාදාත් හිටියා අද බදාදා අදත් එක්ක තමයි දවස් 3. එතකොට for 3 days කියනකොට මෙන්න මේ දවස් 3ම එතෙන්ට අයිති.
for 3 days කියද්දි මේ Monday, Tuesday, Wednesday කියන මේ දවස් තුනම එතනට අයිති වෙලා. අන්න ඒකයි කියන්නේ for 3 days දවස් 3ක් තිස්සේ. නැත්නම් දවස් 3ක ඉඳලා. මෙතෙන්ට එනකොට start of the period. මේ period එක පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ මේ දවස් 3 පටන් අරගෙන තියෙන්නේ Monday වල ඉඳලා. since Monday. සඳුදා ඉඳලා තමයි පටන් ගත්තේ නේද? ඔව්. එතකොට අපිට මෙන්න මෙතනින් පැහැදිලි කරගන්න පුළුවන් තවත් හොඳින්. for කියන තැන දීලා තියෙනවා 3 days, an hour, a week, a month, 5 years, 10 minutes, 2 hours, 4 weeks, 6 months, a long time. or long time කියන්නේ දිග කාලයක් නැත්නම් ගොඩක් කාලයකට ඉස්සර. අන්න එතකොට මෙන්න මේ වගේ දෙයක් නම් කියවෙන්නේ. ඒ කියන්නේ හරියටම මේ පීරියඩ් එක පටන් ගත්තේ කාල පරාසය පටන් ගත්තේ කවද්ද කියලා කියවෙන්නේ නැත්නම් හරියටම කාල පරාසය පටන් ගත්තේ කවද්ද කියලා මේ වචන වලින් කියවෙන්නේ නැති නිසා අපි අන්න ඒ වගේ තැන්වල යොදන්නේ for කියන පදය. අපි මේ පැත්තට එමුකෝ. මෙතන තියෙන්නේ since Monday, since 9 o'clock, since 24th July, ඊළඟට January, ඊට පස්සේ 1019 85, since 1019 85, ඊළඟට since Wednesday, since 12:30. ඔන්න ওই විදියට අපි හරියටම පටන් ගත්ත තැනක් කියවෙනවා නම් එතන since භාවිතා වෙනවා. I was 10 years old. I was 10 years old. අපිට කියන්න පුළුවන් since I was 10 years old. ඔන්න ওই විදියට ගන්න පුළුවන්. මේ කරුණු ටිකත් පැහැදිලි වෙන්න ඇති. අපි ඊළඟ කොටසට යනවා. දැන් මෙතන තියෙනවා ඒකට අදාළව උදාහරණ කීපයක් එක්ක අපිට මේක තේරුම් ගන්න පුළුවන් හොඳින්. කොහොමද මේක ගොඩනගන්නේ කියලා. Richard has been in Canada for 6 months. එතකොට මේ රිචාඩ් කියන කෙනා කැනඩාවල ඉන්නේ for 6 months. මාස 6ක ඉඳලා. අපි ඔතෙන්ට පාවිච්චි කරන්නේ since 6 months කියලා පාවිච්චි කරන්නේ නැහැ. අන්න ඒක. හරියටම දිනයක් කියවෙන්නේ නැත්නම් අපි මේ වගේ තැන්වල since කියන එක භාවිතා කරන්නේ නැහැ. එතකොට මේක since 6 months කිව්වනම් ඒක වැරදි. ඊළඟට we have කියන එක තමයි මේක ටිකලා තියෙන්නේ. we've been waiting for 2 hours. අපි මග බලාගෙන ඉන්නවා. පැය දෙකක් තිස්සේ. මේක අපිට කියන්න බෑ මේ විදියට. since 2 hours කියන්න බෑ. දැන් අපි යාළුවෙක් කෙනකම් බලාගෙන ඉන්නවා. අපි කියනවා මම වැයනකම් බලාගෙන හිටියා පැයක්. එතකොට I was waiting නැත්නම් අපි බලාගෙන ඉඳලා තියෙනවා කියමුකෝ. මම බලාගෙන හිටියා කියන අදහස. එතකොට I have been waiting for an hour කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අපිට කියන්න බෑ I am waiting නැත්නම් I have been waiting since 1 hour කියලා අපිට කියන්න බෑ. since an hour අපිට ඔහොම කියන්න බෑ. We live in London for a long time. I live in London for a long time. මම ලන්ඩන් වල ජීවත් වෙනවා බොහෝ කාලයක් තිස්සේ. හරි. එතකොට ඒ ටික පැහැදිලිනේ. මෙතෙන්ට ආවට පස්සේ හරියටම කියවෙනවා කවද්ද කියන එක. Richard has been in Canada since January. මෙයා ජැනුවරි වල ඉඳන් තමයි ඉන්නේ. අන්න ඒ අදහස් කරන්නේ from January to now. ජැනුවරි වල ඉඳලා මේ වෙනකන්.
ජනවරි වල තමයි පටන් අරගෙන තියෙන්නේ එදා ඉඳලා මේ වෙනකන්. ජනවරි වල ඉඳලා මේ වෙනකන්. අවුරුදු 5ක් නම් මේ අවුරුද්ද පටන් ගන්න 2010 නම් 2010 ඉඳලා අපි හිතමු අවුරුදු 11ක් කියලා. අවුරුදු 11ක් නම් 2010 ඉඳලා මේ වෙනකන්. අන්න ඒ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. හරියටම පටන් ගත්ත තැනක් කියවෙනවා. We've been waiting since 9 o'clock. අපි එතකොට මෙන්න දැන් මේ පැත්තේ අපි සංසන්දනය කරොත් අපිට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. දැන් මෙයා ඉන්නවා කැනඩාවල කොච්චර කාලයක ඉඳලාද? මාස 6ක් තිස්සේනේ. ඒක අපි මෙතන තියෙන වාක්‍යයත් එක්ක සංසන්දනය කරාට පස්සේ මෙයා කැනඩාවල ඉන්නේ ජනවාරි වල ඉඳන්. එතකොට ජනවාරි වල ඉඳන් දැන් මේ වාක්‍ය ගොඩනගලා තියෙන මාස 6ක් තිස්සේ. අන්න එතකොට ජනවාරි වල ඉඳලා හරියටම පටන් ගත්ත තැන since වලින් කියනවා. We've been waiting for 2 hours. මෙන්න මේක අපිට ගලපන්න පුළුවන්. We have been waiting since 9 o'clock. දැන් වෙලාව 11 නම් අපි 9 ඉඳලා තමයි මේ බලන් ඉන්නේ. ඊට පස්සේ we have lived in London for a long time. අපි ගොඩක් කල් ඉඳලා මම ගොඩක් කාලයක ඉඳලා ලන්ඩන් වල ජීවත් වෙලා තියෙනවා. එතකොට I live in London since I was 10 years old. මට අවුරුදු 10 ඉඳලා තමයි මම මේ ලන්ඩන් වල ජීවත් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ for කියන එකයි since කියන එකයි මම දන්නවා දැන් ආය අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. ඒක හොඳට පැහැදිලි කියලා. හරි. ඊට පස්සේ අපි යනවා මේ B කොටසට. මෙතන තියෙනවා ago. අපිට අලුත් කොටසක් හම්බ වුණා. since for කියන එක අරුණම තව කොටසක් තියෙනවා ago. ago කියන්නේ before now. ago කියන්නේ before now. ඒ කියන්නේ දැනට කලින්. දැන් මේ මොහොත තියෙනවනේ මේ මොහොතට කලින් කියන එක තමයි. ඒ කියන්නේ past tense වලදීම තමයි මේ ago භාවිතා වෙන්නේ. එතකොට බලන්න දැන් අපිට කියන්න පුළුවන් මම අවුරුදු 2කට කලින් කොළඹ ජීවත් වුණා. ඔන්න ඔහොම වාක්‍යයක් කිව්වොත් I lived in Colombo 2 years ago. ඔන්න ඔය විදිහට අපිට ඕනම වාක්‍යයක් අතීත කාලයෙන් ප්‍රකාශ කරද්දී කලින් කියන අදහස දෙන්න ago භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන තියෙනවා මෙහෙම Susan started her new job 3 weeks ago. එතකොට මේ සුසාන් කියන කෙනා එයාගේ අලුත් රැකියාව ආරම්භ කරා 3 years ago. sorry 3 weeks ago. සති 3කට කලින්. 3 weeks before now. ඒ කියන්නේ මේ දැන් වලට කලින්. දැන් මේ මොහොතට කලින් සති 3ක්. ඉඳලා තමයි මේ දේ පටන් අරගෙන තියෙන්නේ. When did Tom go out? When did Tom go out? මේ ප්‍රශ්නයක් අහන Tom කීයටද එළියට යන්නේ කියලා. When did Tom go out? කීයටද Tom එළියට ගියේ කියලා. 10 minutes ago. විනාඩි 10කට කලින්. 10 minutes before now. දැනට විනාඩි 10කට කලින්. Life was very different. Life was very different 100 years ago. Life was very different. ජීවිතය හරිම වෙනස් එකක් වෙලා තිබුණා. ජීවිතය හරිම වෙනස් වුණා. 100 years ago. අවුරුදු 100කට කලින්. We use ago with the past. අපි මේ ago කියන එක භාවිතා කරන්නේ past එක්ක. ඒ කියන්නේ past කියන්නේ අතීත කාලයේදී තමයි මේ ago කියන පදය භාවිතා කරන්නේ. මේක වර්තමානයට අනාගතයට අරගෙන යන්න බෑ.
compare ago and po. දැන් අපි කතා කරන්න යන්නේ මේ ago කියන එකයි po කියන එකයි එකට සංසන්දනය කරලා කොහොමද මේ දෙක ගොඩනගන්නේ කියලා. එතකොට when did Jill arrive in Ireland? මෙයා මේ Ireland වලට ආවේ කවද්ද? She arrived in Ireland 3 days ago. එතකොට මෙයා අයර්ලන්ඩ් වලට ආවේ දවස් 3කට කලින්. දවස් 3කට කලින්. How long has she been in Ireland? එතකොට මෙයා කොච්චර කාලයක් දැන් අයර්ලන්ඩ් වල ඉන්නවද? She has been in Ireland for 3 days. දවස් 3ක ඉඳලා මෙයා අයර්ලන්ඩ් වල ඉන්නවා. එතකොට මෙතන අපිට පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ ago කියන එක භාවිතා කරන්නේ කලින් කියන එක. මෙයා අයර්ලන්ඩ් වලට ආවේ කවද්ද? දවස් 3කට කලින්. මෙයා කොච්චර කාලයක් ඉන්නවද? දවස් 3ක් තිස්සේ ඉන්නවා. අන්න එහෙනම් po කියන එක භාවිතා කරේ මෙන්න මේ හරියටම දිනයක් කියවෙන්නේ නැති අවස්ථාවක් දක්වන්න ago කියන එක අපි භාවිතා කරේ කලින් කියන අදහස දෙන්න. හරි. මට ඔයගොල්ලන්ගෙන් වාක්‍ය කීපයක් ඕන. මෙන්න මේ po කියන එක, since කියන එක, ago කියන එක යොදලා. වැරදුනාට කමන්නේ උත්සාහ කරන්න වාක්‍ය 3ක් හදන්න. එක්කෙනෙක් වාක්‍ය 3ක් හදනවා නම් හොඳයි. po කියන එකෙන් ඕනම වාක්‍යයක් හදන්න. since කියන එකෙන් ඕනම වාක්‍යයක්, ago කියන එකෙන් ඕනම වාක්‍යයක් හදන්න. වාක්‍ය 3ම හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ activities කරන්න ඕන. Jill has been in Ireland since Monday. එතකොට අපි එතෙන්ට since දාන්න හේතුව තමයි හරියටම කවද්ද කියලා කියවෙන්න නිසා. Jill has been in Ireland for 3 days. එතන හරියටම දවසක් කියවෙන්නේ නැහැ. හැබැයි දවස් ගාණක් දක්වලා තියෙනවා. අන්න ඒක නිසා period එකක් තියෙන නිසා අපි for දැම්මා. අන්න ඒ විදිහට ඒක හදන්න තියෙනවා. ඊට පස්සේ දෙවෙනි කොටස answer this question. Use ago. මේ ago කියන එක භාවිතා කරලා මේ අහලා දෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. When was your last mail? 3 hours ago. When was the last time you were ill? ඔය අන්තිමට ලෙඩ වුණු වෙලාව. අපිට කියන්න පුළුවන් මම දවස් දෙකකට කලින් ලෙඩ වුණා නම් 2 days ago. නැත්නම් ඔක full sentence එකකින් අපිට කියනවා නම් කියන්න පුළුවන් I was ill 2 days ago. ඊළඟ එකට complete the sentences. Use the words in bracket. මේ දීලා තියෙන වචන භාවිතා කරන්න ඕන. මෙන්න මේ පැත්තේ දීලා තියෙන වචන භාවිතා කරන්න ඕන. ඊළඟට for කියන එක හෝ ago කියන එක භාවිතා කරලා තමයි මේක කරන්න තියෙන්නේ. ඊළඟට complete the sentences with po or since. මේ po එක since එක භාවිතා කරලා අපි හරියට මේ වාක්‍ය සම්පූර්ණ කරන්න ඕන. Jill in Ireland now. She arrived there 3 days ago. She has been there for 3 days. එතකොට මෙයා දවස් 3කට කලින් ආව නම් දැන් මෙයා දවස් 3ක් තිස්සේ ඉඳලා තියෙනවනේ. අන්න ඒ විදිහට po එක since එක භාවිතා කරලා මේ වාක්‍ය වල ඉදිරි කොටස ගොඩනගන්න ඕන. මේ ආරම්භයේ තියෙනවා ඒගොල්ලෝ ඉදිරි ටික ගොඩනගන්න ඕන. ඊළඟට write sentences about yourself. yourself. අපි ගැන තමයි ලියන්න තියෙන්නේ. එතකොට මෙතන for භාවිතා කරන්න පුළුවන්, since භාවිතා කරන්න පුළුවන්, ඊළඟට ago භාවිතා කරන්න පුළුවන්. මේ භාවිතා කරලා දැන් බොහෝ වෙලාවට ago වලට වඩා මෙතන for සහ since තමයි අපි භාවිතා කරන්න පුළුවන් අවස්ථා තියෙන්නේ.
මේ වචන භාවිතා කරලා මේ තියෙන වරහන් ඇතුලේ තියෙන කොටසත් අරගෙන අපි කැමති විදියට වාක්‍ය ගොඩනගන්නයි තියෙන්නේ. හරි. ඒක පැහැදිලි වෙන්න ඇති එහෙනම්. මේ ටික තමයි ඔයගොල්ලන්ට මේ පොතේ කරන්න තියෙන පාඩම. past perfect continuous tense. මේ active voice tenses වල 11 වෙනි tense එක.